දන්නවා variable frequency drive එකක් කියන්නේ මොකක්ද application එක ඇයි මේවා පාවිච්චි කරන්නේ අපි මීට කලින් කතා කරලා තියෙනවා අනිත් එක මම හිතන්නේ ඔයාගේ knowledge එකත් හොඳයි ඔයාලගේ හැමෝගෙම knowledge එක හොඳයි මේ ගැන අපි මේ සෙෂන් එකේදී ගොඩක් අට කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්න බේසික්ස් දේවල් කීපයක් සමහරක් වෙලාවට අලුත් දේවලුත් මේක ඇති ඒකේ පළවෙනි පොයින්ට් එක තමයි අපි කතා කරනවා motor starting variants එතකොට starting types කීපයක් ගැන කතා කරනවා quickly ඊට පස්සේ අපි බලනවා drive basic කොහොමද basic knowledge එක මොකද්ද මේ drive එකක basic architecture එක මොකද්ද කියලා ඊට පස්සේ අපි බලනවා ASM නැත්නම් asynchronous synchronous motor එකක් එක්ක වැඩ කරනකොට VFD case සහ motor එකේ characteristics කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඊට පස්සේ අපි බලනවා load analytics ඒ කියන්නේ load types ඊට පස්සේ drive portfolio එක කොහොමද drive portfolio එක drives range එක arrangement එක තියෙන්නේ ඊටත් එක්කම drive ratings and applications අපි මේ session එකේදී කතා කරනවා. right. එතකොට අපි කතා කරා පළවෙනි topic එක motor starting variants වල අපේ sub topic එකක් විතර ගත්තොත් sub topics කීපයක් තියෙනවා. එකක් අපි කතා කරනවා starting methods කීපයක් ගැන direct online starting. එතකොට star delta starting, soft starters, variable frequency drives මේ වගේ දේවල් කීපයක් අපි කතා කරන්න හදන්නේ. මෙතනදලා බලමු ඔයාලා දන්න දේවල්. මම හිතන්නේ මේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ අපි හැමෝම දන්න direct online එහෙම නැත්නම් DOL starter එක ගැන. එතකොට DOL starter එක ගැන අපි basically කතා කරන දේවල් ගොඩක් තියෙනවා. බොහොම සරල starter එකක්. එතකොට මේ starter එක අපි කතා කරන basic දේවල් කීපයක් එක්ක වැඩ කරන්න එකක් තමයි උදාහරණයක් අපි කිව්වා මේ වගේ සාමාන්‍ය basic drive එකක තියෙනවා protection device එකක් short circuit protection device එකක් ඊට පස්සේ තිබා switching and control ඊට පස්සේ තිබා overload protection මේක තමයි අපි කතා කරන motor එක එතකොට මේ තියෙන අපේ main line එක එතකොට මේක තමයි බොහොම සරල application එක මේ drive එකේ එතකොට මේ වගේ variable frequency drive එකක් ගත්තොත් මේ variable මේ වගේ direct online drive එකක් ගත්තොත් මේ වගේ drive එකේ තියෙන basic features කීපයක් තියෙනවා characteristics කීපයක් තියෙනවා මම මේ පෙන්නලා තියෙන්නේ කොහොමද මේ direct online නැත්නම් DOL එකක torque characteristics torque කොහොමද වෙනස් වෙලා තියෙන්නේ torque variations කොහොමද වෙන්නේ කියන එක. torque variations වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඔයාලට පේනවා ඇති torque type කීපයක් මේ mention කරලා තියෙනවා. එතකොට අපි මෙතන පෙන්නලා තියෙනවා ඔයාලට පේනවා ඇති මේකට අපි කියුවා starting torque එක. එතකොට මේකට අපි කියුවා pull up torque එක. පේනවාද මේ තියෙන්නේ pull up torque එක. ඊට පස්සේ මේ තියෙන්නේ pull out torque එක එහෙම නැත්නම් braking torque එක මේ තියෙන්නේ no load torque එක sorry මේ තියෙන්නේ full load torque එක no load torque එක කියන එකක් කියන්න පුළුවන් අපිට මේ තියෙන්නේ full load torque එක කියන්නේ 100% torque level එක මේ තියෙන green curve එක torque curve එක මේ direct online start එක අපි කොහොමද torque variations එන්නේ ඒකත් එක්කම current variation එක එන්නේ කොහොමද කියලා මම පොඩි invitation එකක් පුළුවන් නම් mic එක off mute කරලා තියාගන්න නැත්නම් මට පොඩි disturbance එකක් එනවා ඒක නිසා මේ අපි අන්තිමට open කරගමු ඊට පස්සේ මේකත් එක්කම direct online starting method එක current curve එක පෙන්නලා තියෙනවා current curve එකෙත් අපිට important point කීපයක් තියෙනවා එකක් තමයි inrush current එක මේ තියෙන inrush current එක starting current එක ඊට පස්සේ පෙන්නලා තියෙන nominal current එක මම තියෙන්නේ current curve එක මේක තමයි current curve එක මේකේ nominal current එක කියලා කියන්නේ අපි කතා කරන 100% load current එක. ඒ කියන්නේ සාමාන්‍ය මේ curve එකේ මේ හරිය. ඒත් එක්කම අපි කතා කරලා තියෙන no load current එක no load current එක කියන එකට දීලා තියෙන පුංචි thumb rule එකක්. ඒක තමයි rated current into 0.3. එතකොට මේ අපි කතා කරන direct online starter එකක අපි දන්න අපිට වැදගත් points. ඒ කියන්නේ කොහොමද starting method එක තියෙන්නේ වැඩ කරන්නේ මේ තමයි direct online starter. එතකොට ඒත් එක්කම ඔයාලට තවත් starting method ඊළඟට මේ starter එකේ summary එක ගත්තොත් simple starter එකක් compact ඒකත් එක්කම less investment එකේ ගොඩක් components අඩුයි ඒක නිසා ගොඩක් අඩු investment දෙන්නේ
මම මේ සැරින් සැරේට මේ නවතින්නේ මේ ඔයාලගේ මයික්ස් මියුට් කරන්න සිද්ධ වෙන නිසා. සහුලව නම් මයික් මියුට් කරලා තියාගන්න. නැත්නම් මේක ඩිස්ටර්බන්සස් අපින්න පුළුවන්. රයිට් ඊළඟට මේ ඩිරෙක්ට් ඔන්ලයින් ස්ටාර්ටර් එකක ඇඩ්වාන්ටේජස් එහෙම නැත්නම් මේ ප්ලස් පොයින්ට්ස් ටික තමයි මේ අරන් තියෙන්නේ. ඩිරෙක්ට් ඔන්ලයින් ස්ටාර්ටර් එකේ ප්ලස් පොයින්ට් ටික අරන් තිනවා. එකක් තමයි හරි සිම්පල් ස්ටාර්ටර් එකක්, very compact, less investment. ඒකත් එක්කම drawbacks එහෙම නැත්නම් minus points ටිකක් අරන් තිනවා. No energy saving. Energy saving කියන එකක් නැහැ. No speed controlling. Power factor controlling is necessary. You can no power factor controlling. High starting current leads to voltage drop and thermal stress on the motor starting winding on the point එකක්. මොකද high starting current stress එකක් තියෙනවා. ඒක නිසා ඒ current stress එක නිසා voltage drops and mechanical stress, thermal stress වලට යන්න පුළුවන්. ඊළඟ එක තමයි high mechanical stress වලට යන්න පුළුවන්. මේක තමයි අපි දන්න DOL starter එක. DOL starter එක plus point කීපයකුත් තියෙනවා. හැබැයි minus points එහෙම නැත්නම් drawbacks ඊට වඩා ගොඩක් වැඩි. ඊට පස්සේ අපි දන්න star delta starter method එක තමයි මේ. ඔයාලා දන්නවා මේ starting method එක ගැන. star delta starting method එකේදී අපි පාවිච්චි කරනවා පුංචි method එකක් 6 terminal motor එකක්. ඒකත් එක්කම අපි දන්නවා motor එකට supply කරන supply එක wire 6කින් supply කරන්නේ wires 3යි ඒත් එක්කම මේ කතා කරන starter එක හැදලා තියෙන්නේ switching devices 3ක් එක්ක මම මේවා කියන්න ඕනේ නැහැ 아무තුවෙන් star contactor delta contactor එතකොට main contactor මේ තුන switch කරලා තමයි අපි අපිට කැමති විදිහට අපි network එක වෙනස් කරගන්නේ network එක වෙනස් කරගෙන අපි අපේ starting requirements fulfill කරගන්නවා. එතකොට මේකත් අපි කතා කරන්නේ motor starter එකක් විදිහට. එතකොට මේ කික starting methods වල අපි කතා කරා power switching devices මේක කලිනුත් අපි කතා කරලා තියෙනවා. power switching devices වල කොහොමද ratings වෙන්න ඕන, short circuit protection කොහොමද වෙන්න ඕන, මේ කතා කරන overload protection එක කොහොමද වෙන්න ඕන කියන එක කතා කරලා තියෙනවා. දැන් අද මම especially බලන්නේ මේ අපි කතා කරන starting method එකේදී torque එක කොහොමද උනේ, torque එක වෙනස් වුනේ කොහොමද, ඒකත් එක්කම current එක වෙනස් වුනේ කොහොමද කියන එක. එතකොට ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ torque curve දෙක. මේ torque curve දෙක පාවිච්චි කරලා තියෙන එකක් තමයි මේ තියෙන delta torque curve එක. මේ තියෙන්නේ මේ තියෙන delta torque curve එක, මේ තියෙන්නේ star torque curve එක. එතකොට හැමතිස්සෙම star torque එක low torque starting. එතකොට delta කියන එක high torque starting එක සාමාන්‍යයෙන් average 200% සාමාන්‍යයෙන් අපි කියන්නේ 1.5% 1.5 times 150%. ඒකත් එක්කම basic torque curve එක තමයි මේ තියෙන්නේ. එතකොට පෙන්වලා තියෙනවා කොහොමද මේක එක අවස්ථාවේ torque variation එක උනේ කියන එක අපි කතා කරන direct online method star delta starting method එකේදී. current curve එක අරගෙන බැලුවොත් current curve එකත් ඒ වගේම තමයි මේ තියෙන්නේ star current curve එක, මේ තියෙන්නේ delta current curve එක. එතකොට හැමතිස්සෙම delta current curve එක අපි current එක ගත්තොත් 6 to 8 අතරේ තමයි තියෙන්නේ. 600% එතන 6 times to 8 times තමයි මේක වේරි වෙන්නේ. අපි ගත්තොත් star mode එකේදී starting mode එකේදී current level එක 200% එහෙම නැත්නම් 2 times වගේ තමයි maintain වෙන්නේ. මේක තමයි අපි දන්න star delta starting method එක. එතකොට අපි දන්න basic starter දෙකක් ගමු. common starter දෙකක් තමයි direct online එහෙම නැත්නම් අපි කතා කරන එකත් එක්කම අපි කතා කරන star delta starting method එක. එතකොට මේ දෙකේදී අපි බැලුවා කොහොමද characteristics තියෙන්නේ කියන එක. මේක හරි වැදගත් අපි කතා කරන application වලදී කොහොමද මේක select කරන්න කියන එක. මේ පෙන්ලා තියෙන ඇත්තටම required curve එක. එහෙම නැත්නම් අපි කතා කරන අපේ load curve එක. ඊට පස්සේ මේ පෙන්වලා තියෙන variation එක කොහොමද වෙන්නේ කියලා මේක අපි කතා කරලා තියෙනවා. ඕනනම් අපි අපව ඉස්සරහට කතා කරමු in detail. star delta starter ගැන ගොඩක් දේවල් දන්නවා. ඒකත් එක්ක වැදගත්ම දේ තමයි මේ star delta starting method වල pluses and minuses අපි දැනගන්න ඕන. මේකේ තියෙන වාසි සහ අවාසි. උදාහරණයක් තමයි මේ ගත්තොත් වාසි ගත්තොත් මේක robust and simple starter එකක්. ඒකත් එක්කම අපි මේ starter එක ගත්තොත් starting current is reduced to 33% of load current. ඒකත් එක්කම compact design, less investment, බොහොම simple starter එකක්. ඕන කෙනෙකුට arrange කරගන්න පුළුවන් starter එකක්. හැබැයි මේ කතා කරන starter එකේ තියෙන drawbacks කීපෙකුත් තියෙනවා. අපි දන්නවා no energy saving, energy save කරන්න කිසිම additional component එකක් මේක ඇතුලේ නැහැ. ඊට පස්සේ power factor correction කියන එක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ power factor correction කියන එකට method එකක් මේ කතා කරන starter එකේ නැහැ.
peak current and torque during switching from star to delta. මෙන්න මේක හොඳ important point එකක්. අපි කියනවා transient. මෙතන මේ transit එකේදී මේට හැදෙන transient current එක torque එක එකත් එකම current එක impact එකක් වෙන්න පුළුවන්, drawback එකක් වෙන්න පුළුවන්. High mechanical stress during start and reversal. Start එකේ reversal එකේ මේ වගේ සමහරක් වෙලාවට high mechanical stress තියෙන්න පුළුවන්. ඒකත් එක drawback එකක්. අපි මේ කතා කරන star delta starting method එකේ. එතකොට අපි ගත්තොත් අපි දන්න තවත් බොහොම මේක popular starting method එකක් තමයි soft start. Soft start starting method එකත් අපි කතා කරන electronic starting method එකක්. මේ electronic starting method එකේ තියෙන important point කීපයක් තියෙනවා. මේක තමයි මේ අපි කතා කරන starter එක. එහෙම නැත්නම් අපි කතා කරන auto soft starter එක, electronic soft starter එක. මෙතන මේක තමයි soft starter එක. මේ තමයි motor එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් electronic soft starters එක පාවිච්චි කරන පුංචි වචනයක් තියෙනවා bypass contactor. මේ තියෙන bypass contactor mechanism එක. මේක සමහරක් වෙලාවට inbuilt වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට external වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ තියෙන්නේ main contactor එක. main contactor එක තමයි මේ අපි සාමාන්‍යයෙන් මේ electronic soft starter එකට supply දෙන්න. එහෙම නැත්නම් main එක on කරන්න, off කරන්න අපි පාවිච්චි කරන contactor. ඒතකොට බොහොම සරල starter එකක්. මේක ගැනත් අපි වෙනම sessions කීපයක් කරලා තියෙනවා. ඕනනම් අපි බලමු මේ soft starters ගැන. මම හිතන්නේ ඉස්සරහට session එකක් අපිට කරන්න පුළුවන් වෙයි. soft starter ගැනත් in detail session එකක් කරලා in detail කරන්න පුළුවන් වෙයි. එතකොට soft starter ගත්තොත් soft starter වල තියෙනවා අපි දැනගන්න ඕන දේවල් කීපයක්. මෙන්න මේ වැදගත් point ටික. ඒ කියන්නේ reduction of starting torque to protect the mechanical parts. සාමාන්‍ය soft starter පාවිච්චි කරනකොට mechanical torque එක දැන් starting torque එක manage කරන්න පුළුවන් අපිට අවශ්‍ය level වලට. ඒකත් එක්ක තමයි මේකේ තියෙන method කීපයක් මම මේක කරනුත් කතා කරලා තියෙන මේක one phase, two phase and three phase system කියලා. කියන්නේ control system එක ඕනනම් single phase වෙන්න පුළුවන්. three phase motor එකක්, three phase soft starter එකක්. හැබැයි ඒ three phase soft starter එකේ එක phase එකක් control වෙනවා වෙන්න පුළුවන්. phases දෙකක් control වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් phases තුනම control වෙනවා වෙන්න පුළුවන්. මම මේ ඇඳලා තියෙන පින්තූර තියෙන soft starter එක three phase එක නැත්නම් phases තුනම control කරන soft starter එකක්. ඒකත් එකම multiple application functions. මේක ඇතුළේ තියෙන pump applications, train applications වගේ special applications කීපයකට අවශ්‍ය basic setups තියෙනවා මේ වගේ soft starters ඇතුළේ. ඊට පස්සේ reduce starting current, variable voltage ramp කතන්දර ගොඩක්. එතකොට සාමාන්‍යයෙන් මට වැදගත් වෙන්නේ මෙන්න මෙතන අපි කතා කරන torque curve එක. එතකොට මේ පෙන්නලා තියෙන torque curve එක direct online කියන්නේ soft starter එක නැතුව කොහොමද torque variation එක වෙන්නේ සහ soft starter එකත් එක්ක යනකොට torque variation එක වෙන්නේ කොහොමද කියන එක. දැන් මෙතන ප්‍රශ්නයක් කරගන්න එපා. මේ starting torque එක variable. ඒ කියන්නේ මේ පෙන්නලා තියෙන්නේ බොහොම අඩු percentage එකක්. මේක සාමාන්‍යයෙන් 50% විතර තමයි මේ පින්තූරේ පෙන්නලා තියෙන්නේ. මේ graph එකේ මෙහෙම පෙන්නලා තිබ්බට වැදගත්ම දේ තමයි මේක ඒ vary කරන්න පුළුවන්. ඒ vary කරන්නේ කොහොමද? අපි කතා කරන starting torque level එකත් එක්ක. එහෙම නැත්නම් අපි කතා කරන starting current level එකත් එක්ක. මේ තියෙන්නේ soft starter එකේ current එක, current variation එක කොහොමද current variation එක තියෙන්නේ? මේ තියෙන්නේ direct online. ඒ කියන්නේ අපි කතා කරන direct motor එකේ application එකේ current එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන current curve එක, මේ තියෙන current curve එක තමයි අපි soft starter එක හරහා manage කරන current එක. එතකොට මේක තමයි අපි soft starters එක්ක වැඩ කරනකොට අපිට හම්බ වෙන curve එක. මේවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් current curve එක මේවා වෙනස් කරගන්න පුළුවන් මේ soft starter එකේ settings adjustments එක්ක. එතකොට soft starters වලත් plus points ගොඩක් තියෙනවා. අපි කතා කරපු වැදගත් දේවල් කීපයක් තියෙනවා. smooth torque reducers and mechanical stress reduced. එතකොට smooth starting current due to adjustable. අපි adjustments තියෙන නිසා smoothing current එකක් නැත්නම් current starting එක ගන්න පුළුවන්. voltage ramp වෙන්න පුළුවන්. voltage ramp තියෙන්න පුළුවන්. එතකොට speed reversion via contactor කියන්නේ අපිට උන direction එක change කරන්න පුළුවන් contactor එකක් through. මේකෙත් drawbacks නැත්නම් negative points කීපයක් තියෙනවා. no energy saving, power factor correction is necessary, no linear speed ramps. මේක හොඳ point එකක්. බලන්න මම මෙතන පෙන්නලා තියෙනවා no linear speed ramp. මෙතන පෙන්නලා තියෙනවා speed ramp කියන එකක්. ඒත් එක්කම පෙන්නලා තියෙනවා voltage ramp. මෙන්න මේ දෙක අපි මේ soft starter වලදී කතා කරලා යුතු points දෙකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ramp එක කියන එක ඔයාලා දන්නවා. ඔයාලගේ application වල important role එකක් play කරනවා. එතකොට
මේ කතා කරන රෑම්ප් එක ටයිප් දෙකකට පෙන්වලා තියෙනවා soft starters වලදී. පළවෙනි එක තමයි voltage ramp, දෙවෙනි එක තමයි speed ramp. voltage ramp කියලා mean කරන්නේ මෝටර එකේ curve එක, මෝටරේ ramping එක, ramp up එක, starting curve එක define කරන්නේ කවුද? voltage ramp එක. voltage variation එකක් තමයි මේ කරගෙන යන්නේ. එතකොට ස්පීඩ් රෑම්ප් එක කියලා කියන්නේ මේකට වඩා වෙනස් එකක්. මොකද රෑම්ප් එකේදී මැනේජ් කරන්නේ ස්පීඩ් එක. එතකොට soft starters වලදී ස්පීඩ් රෑම්ප් කියන වචනේ කතා කරන්නේත් නැහැ. හැම තැනම වගේ ෆීචර් එකක් ඇත්තෙත් නැහැ. ඒක මතක තියාගන්න. එතකොට අපි soft starter ගැන in detail session එකක් කරනකොට බලමු මේ දෙකේ තියෙන වෙනස. සමහර අය කියනවා torque ramp කියලා එකකුත් මෙතන කතා කරනවා. මම මෙතන එහෙම torque ramp එකක් කතා කරලා නැහැ. මෙතන තියෙන්නේ voltage ramp and speed ramp. ඊළඟට අපි කතා කරපු ඊළඟ ස්ටාර්ටින් මෙතඩ් එක, يعني මේක මොඩර්න් ස්ටාර්ටින් මෙතඩ් එකක්. ස්ටාර්ටින් මෙතඩ් එකක් විතරක් නෙමෙයි, මෝටරේ කන්ට්‍රෝලින් මෙතඩ් එකක්. අපි කිව්වා variable speed drive. මේ අපි අද කතා කරන හදන ටොපික් එක variable speed drive. එහෙම නැත්නම් variable speed drive, variable frequency drive, adjustable frequency drive. මේ ඕනම නමකින් කතා කරන equipment එක. මේක මෝටර එකත් එක්ක direct connect කරලා තියෙන්නේ. අපට අවශ්‍ය නම් main supply on කරන්න පුළුවන්. එතකොට අපේ මේන් ඉන්ටෙන්ෂන් එක මෝටරේ ස්පීඩ් වේරි කරන එක. හැබැයි ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ටේජස් මේක අස්සේ තියෙනවා. මේ ස්පීඩ් වේරි කරන එක විතරක් නෙමෙයි, මේක අස්සේ තවත් දේවල් කීපයක් තියෙන්න පුළුවන්. එතකොට බලමු අපි variable frequency drives එහෙම නැත්නම් VFDs VSDs ගත්තොත් මේ වගේ තියෙන ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් මුලින් බලලෙමු. එතකොට සාමාන්‍යයෙන් variable frequency drive එකක් ගත්තොත් මේ ආසන බැරිලා තියෙත් පැයකට වගේ ඉස්සලා කෝල් එකක් දෙන්න. මේ වගේ ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එකක කතන්දර ගොඩක් කියලා තියෙනවා. අපි මේ කියපු දේවල් තමයි මේ තියෙන වැදගත් දේවල් මෙතන තියෙන ඇත්තටම. එකක් තමයි variable speed, එහෙම නැත්නම් මෝටරේ ස්පීඩ් එක වේරි කරන්න පුළුවන්. change voltage and frequency. සාමාන්‍යයෙන් මේක තමයි බේසික් ප්‍රින්සිපල් එක. මෝටර එකේ voltage එක වේරි කරන්න පුළුවන්, frequency එක වේරි කරන්න පුළුවන්. ඊට පස්සේ පෙන්වලා තියෙනවා integrated motor protection. මේක හරි important point එකක්. මේක ඇතුලේ තියෙනවා protection, motor protection integrated include කරලා තියෙන්නේ. ඒකත් එක්කම a lot of application function. මේවා ගැන අපි ඉස්සරහට කතා කරනවා ටික මොනවද මේ drives වල තියෙන පුළුවන් application functions, and අපි කතා කරන අපේ applications වලට මේ application functions use කරන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට කතා කරනවා. ඒත් එක්කම කතා කරනවා මේ connectivity ගැන. මේකත් සාමාන්‍යයෙන් අද කාලේ drive එකක කතා කරන්න ඕන feature එකක්. එතකොට variable frequency drives කතා කරනකොට features කීපයක් වෙනවා තියෙනවා. මේවා important. මම මේවා ගැන detail ඉස්සරහට කතා කරනවා. ඒකත් එක්කම torque curve එක ගත්තොත් එහෙම නැත්නම් current curve එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මම ඉස්සෙල්ලා අඳපු torque curve එක මම හැමතිස්සෙම basic starters වල ඇන්දේ levels දෙකකින්. ඒ කියන්නේ එක direct motor, අනිත් එක පෙන්නුවා through the starter. දැන් මෙතන පෙන්වලා තියෙනවා torque curve කීපයක්. ඒක බොහොම පැහැදිලි ඇති. ඒක තමයි මේ තියෙන්නේ. අපි ගත්තොත් සාමාන්‍ය torque curve එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ කතා කරන වෙනස ස්පීඩ් එක, එහෙම නැත්නම් මෝටරේ ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙද්දී මෙන්න මේ torque curve එකේ shifting එකක් වෙන්න පුළුවන්. මේ torque curve එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේක හරි important point එකක්. සාමාන්‍යයෙන් variable frequencies control variable frequency method එකේදී අපිට සිද්ධ වෙනවා frequency එක වෙනස් කරන්න. අපි frequency එක වෙනස් කරනවා, motor speed එක වෙනස් කරන්න. motor speed එක වෙනස් කරනකොට අපිට පේනවා පැහැදිලිවම වෙනස් වෙනවා මොකද්ද motor එකේ torque curve එක වෙනස්. එතකොට current එක ගත්තොත් අපි මේ ගන්න device එකේ current curve එක ගත්තොත් current curve අපි ඉස්සරහට බලමු. variable frequency drives වල advantages and disadvantages පෙන්නලා තියෙනවා. plus points and minus points පෙන්නලා තියෙනවා. එකක් තමයි speed can be adapted to actual needs. මේක තමයි අතරම අපේ requirement එක. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයට හැටියට speed එක වේද ගන්න පුළුවන්. ඊට පස්සේ පෙන්නනවා reduce speed leads to low energy. මේක හරි important point එක. low energy speed එක අඩු කරන්න පුළුවන්. energy අඩු කරගන්න. එහෙම නැත්නම් energy වේද කරගන්න point එකක් වෙයි. ඊට පස්සේ පෙන්නනවා තියෙනවා smooth torque reduces mechanical stress. torque එක smooth කරන්න පුළුවන්. no high starting current at all. ඒකත් එක්ක අපි පෙන්නලා තියෙනවා මෙතන important point එක. power factor correction එක cos phi is in between
1 and 0.98. එතකොට power factor requirement එක additional power factor requirement change කරන requirement එකක් මෙතන නැහැ. ගොඩක් රට power factor එක 0.98 වල maintain වෙනවා. නැත්නම් 0.98 ඕ එකට කිට්ටු ප්‍රමාණයක maintain වෙනවා. මේක හොඳ point එකක් variable frequency drive පාවිච්චි කරන එකේ. disadvantages ටිකක් තියෙනවා. ඒක තමයි high initial cost එක ගොඩක් high. ගොඩක් රට මගෙත් මේක අහන ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් soft starter එක view drive එක compare කරොත් මොකක්ද ගණන් වැඩි, කොහොමද ගණන් වැඩි, කොච්චර percentage එකකින්ද වැඩි වෙන්නේ, මේවා ප්‍රශ්න. එතකොට ඒකට පළවෙනි හේතුව තමයි මේකේ technology එක ටිකක් high එක නිසා involvement එක high, ඒකත් එක්කම cost එක high. Drive size is larger than other solutions. අපි මේ කතා කරපු solutions වලට වඩා drive එකේ footprint එක එහෙම නැත්නම් size එක ටිකක් ලොකුයි. ඒකත් එක්ක තමයි වැදගත් දේ තමයි non-sinusoidal main current could make harmonic mitigation. Harmonic mitigation necessary. කියන්නේ මේ non-sinusoidal currents මේ system එකේ harmonic generate කරන්න generate කරන්න පුළුවන්. අන්න ඒකේදී harmonic mitigation technology එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. මේකත් අපි ඉස්සරහට බලාගෙන යන්න හදන point එකක්. එවනම් variable දැන් අපි කතා කරා basically අපි දන්න starting methods කීපයක් තිබ්බා. ඒ starting method කීපේ pluses and minuses බොහොම briefly බැලුවා. ඒකත් එක්කම අපි ඇවිල්ලා නැවතුණා variable frequency drive එකක් පාවිච්චි කරද්දී අපිට තියෙන වාසි සහ අවාසි මොනවද කියන එක. මේක පැහැදිලිව පේනවා ඇති. අපි සාමාන්‍ය starter එකට වඩා වෙනස් method එකක් නේ. එතකොට මේ අපි කතා කරන්න හදන්නේ මේ variable frequency drive එකේ අපි දැනගත යුතු අද දැන් අනිත් දේවල් මොනවද කියන එක. මේ පෙන්නලා තියෙන්නේ අර ඉස්සෙල්ලා කතා කරපු starter 4 නැත්නම් starting method 4 comparison එකක්. මේ comparison එකේ වැදගත් දේවල් විතරක් මම highlight කරගෙන යන්නම්. එකක් තමයි inrush current on motor. මේක හොඳ point එකක්. මේක හැමෝම අහන ප්‍රශ්නයක්. DOL starter එකක් ගත්තොත් සාමාන්‍යයෙන් starting current එක rated current එක වගේම normal current එක වගේ 7 times. එතකොට star delta starter එකක් ගත්තොත් මේකෙදි starting current එක rated current එක වගේ 2.8 to 4 වෙනවා මේක application එකකට වෙනස් වෙනවා. එතකොට sorry 2 to 3 times star delta වලදී soft starters වලදී මේ ATS කියලා පිළිගන්න තියෙන soft starters වලදී මේක 2.8 to 4 මේක adjustable. ඒ කියන්නේ අපිට අවශ්‍ය විදිහට adjust කරගන්න පුළුවන් නිසා තමයි මෙහෙම දීලා තියෙන්නේ. හැබැයි variable frequency drive එකක් ගත්තොත් මේකේ හැමදෙස්සම ගොඩක් තැන්වලදී ගොඩක් වෙලාවට starting current එක rated current එක nominal current එක වගේ 0.4 times. කියන්නේ මේක හොඳ point එකක්, හොඳ trend එකක්. ඒකත් එක්කම පෙන්නලා තියෙනවා මේ inrush current on motor කියන එක තමයි මේ පෙන්නුවේ. inrush current on mains පැත්තට තියෙන impact එක. mains පැත්තට තියෙන impact එක මේ කිසිම දෙයකදී වෙනස් වෙලා නැහැ. හැබැයි සාමාන්‍යයෙන් variable frequency drive එකක් ගත්තොත් main line එකට 0.05% එහෙම නැත්නම් 0.05 times rated normal current තමයි impact එක තියෙන්නේ. ඉතින් මේක හොඳ point එකක්. මේ හොඳ ඩිස්කස් කරන්න point එකක් මේ තියෙන්නේ. එතකොට මේ කතන්දර ගොඩාරයක් කියනවා. මේකත් එක්කම harmonic distortions ගැන පෙන්නලා දෙනවා. harmonic distortions ගත්තොත් සාමාන්‍යයෙන් අනිත් කිසිම තැනකදී මේ අපි කතා කරපු regional කිසිම තැනකදී harmonic distortion එකක් නැහැ. හැබැයි drives වලදී මෙන්න මේක disadvantage එකක් වගේ වැඩ කරන එක තමයි harmonic currents හැදෙන්න පුළුවන්. power factor එක ඇත්තටම හොඳ level එකක තියෙන variable frequency drives. Variable frequency drives පාවිච්චි කරනවා නම් power factor correction කියන එකේ අවස්ථාවක් නැහැ. එතකොට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් speed control කරන්න පුළුවන් මේක විතරයි. ඊට අමතරව advantages කීපයක් තියෙනවා. starting torque level එක, torque smoothing එක, එතකොට capital expenditures කොහොමද වෙන්නේ, එතකොට operational and OPEX එක කොහොමද තියෙන්නේ, මේවා ගත්තොත් මේ වැඩිපුර advantages තියෙන්නේ variable frequency drives වල. ඒක නිසා සාමාන්‍යයෙන් අපි variable frequency drives ගැන කතා කරන්න ගොඩක් වෙනවා. මම ඔය briefly පෙන්නුවේ ඇයි අපි drives ගැන කතා කරන්නේ සහ අපේ applications වල මේ drives මොන වගේ role එකක් play කරනවද කියන එකයි. ඊට පස්සේ අපි මේ session එකේදී කතා කරන්න හදන්නේ drive basic knowledge එක. ඇත්තටම මේක තමයි driving part එක. මේක තමයි මගේ අද session එකේ heart එක, main content එක. එතකොට drive basic knowledge එක ගැන අපි කතා කරන points කීපයක් තියෙනවා. එකක් තමයි drive architecture එක. ඊට පස්සේ voltage source inverter කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ බලනවා pre-charging circuit එක. ඊට පස්සේ input and output curve. The drive එකේ input power, එතන input voltage and current curve, output voltage and current curve ගැනත් අපි concentrate කරනවා මෙතෙන්දී.
එතකොට මුලින්ම අපි කතා කරා මම කතා කරමු මේක අපි ඉස්සෙල්ලා කිව්වා මේ current source inverter and voltage source inverter. සමහරක් වෙලාවට ඔයාලා මේක අහලා ඇති. සමහරක් වෙලාවට මේ එක වචනයක් විතරක් අහලා ඇති. ඒ මොකද්ද? මේ voltage source inverter කියන වචනේ විතරක් අහලා ඇති. VSI කියන එක. VSI voltage source inverter. මේක තමයි current source inverter. එතකොට සාමාන්‍යයෙන් මේ අපි කතා කරන variable frequency drive එකටම තමයි inverter කියලා කියන්නේ. ඒකේ main duty එක main operation එක තමයි DC AC කරන එක. එතකොට DC AC කරනකොට අපට අවශ්‍ය වෙනවා ඉන්වර්ටර් එකක්. මේ ඉන්වර්ටර් එකේ ටෙක්නොලොජි ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අපි ගත්තොත් current source inverter ගත්තොත් current source inverter එකකදී බොහොම important point එකක් තියෙන එක තමයි මේ circuit එක අපි DC bus එක ගත්තොත් එහෙම නැත්නම් main circuit එක ගත්තොත් mains වල input current එක constant. vary වෙන්න පුළුවන් voltage එක DC bus එකෙත් same. එතකොට මේකේ current එක constant, I එක constant, voltage එක vary වෙන්න පුළුවන් මේ වගේ systems වලට. එතකොට voltage මම මේ බොහොම සරලව main important point එක කියන්නේ මීට අමතරව ගොඩක් දේවල් කතා කරන්න ඕන. voltage source inverters වලදී constant voltage එක constant. හැබැයි current එක vary වෙන්න පුළුවන්. ඒතර අපි අද ගොඩක් කරලා පාවිච්චි කරන basic technology එක මෙන්න මේ VSI නැත්නම් voltage source inverter කියන එක. ඒතර voltage source inverter වලදී මතක තියාගන්න ඕන එකක් තමයි constant voltage. තව ප්‍රශ්නයක් අපිට තියෙනවා මේක තමයි ගොඩක් වෙලාවට මේ variable frequency drives VSDC නැත්නම් inverters පාවිච්චි කරන්න යද්දී අහන ප්‍රශ්නයක් බේසික් ප්‍රශ්නයක් තමයි මේ drive එකට ඒක inverter එකට පුළුවන් ද multiple motors connect කරන්න motors කීපයක් connect කරන්න මගෙන් ওই ප්‍රශ්නේ අහුවොත් මම ඔව් කියලා කියනවා. හැබැයි මතක තියාගන්න මේක ඔව් වෙන්නේ voltage source inverters වලදී විතරයි. මොකද voltage source inverters වලදී බොහොම පැහැදිලිව කතා කරන motor terminals වල එකක් තමයි DC bus එකේ voltage එක constant level එක තියාගෙන තමයි current vary කරන්නේ demand එකේ හැටියට. ඒක නිසා තමයි මේකේ multiple motors මෙතන parallel motors multi motors පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන. ඒක නිසා හොඳට මතක තියාගන්න. current source inverters වලදී දැන් CSI වලදී මෙන්න මේ කතා කරන multiple motor කියන එක පාවිච්චි කරන ටෙක්නොලොජි එකක් නෙමෙයි. මේක මීට අවුරුදු ගානකට කලින් තිබිච්ච මොඩ් එකක්. දැන්වත් සමහර තැන්වල පාවිච්චි කරනවා. සමහර applications special applications වල තමයි CSI තියෙන තැන් තියෙනවා. current source inverters තියෙන. හැබැයි අපි කතා කරන 99.9ක් application වල අපි පාවිච්චි කරන්නේ voltage source inverter එකක්. එහෙමනම් අද අපි කතා කරන්නේ මෙන්න මේ කතා කරන voltage source inverters. ඒ voltage source inverters වලදී අපිට වැදගත් වෙන දේවල් තමයි මේ බලාගෙන යන්න හදන්නේ. මේකනේ අපි කතා කරන බේසික් ඩ්‍රයිව් එකක ආකිටෙක්චර් එක මේක හැමෝම දන්න ආකිටෙක්චර් එකක්. මේක අපි කතා කරලා තියෙනවා කීප වතාවක් මම හිතනවා ඔයාලත් වෙනම බලලා තියෙනවා. සාමාන්‍ය ඩ්‍රයිව් එකක බේසික් ඉන්පුට් එක තමයි මේ තියෙන්නේ. මේ තමයි 3 phase AC ඉන්පුට් එක. මේ 3 phase AC ඉන්පුට් එක ඉන්න උනාට පස්සේ මේ සප්ලයි එක DC වෙනවා. මේ තියෙන DC බස් එක. ඒ DC බස් එක ස්මූත් කරන්න අපිට ස්මූත් මෙකැනිසම් එකක් පාවිච්චි කරන්න ස්මූතින් මෙකැනිසම් එකක් පාවිච්චි කරන්න ඕන. මේක තමයි අපි කතා කරන ස්මූතින් මෙකැනිසම් එක. කැපැසිටර් එක. ඊට පස්සේ මේ DC සප්ලයි එක අපි ෆීඩ් කරනවා IGBT මේකේ වචනේ වැරදි කන්වර්ටර් නෙමෙයි මේක වෙන්න ඕනේ ඉන්වර්ටර් මේකේ බේසික් පර්පස් එක අපි පාවිච්චි කරන DC AC වලට කන්වර්ට් කරන එක. මේ තියෙන්නේ මගේ මෝටර් ටර්මිනල්ස් මෙතනින් ඈත මෝටර එකට තමයි මේ සප්ලයි එක යන්නේ. එතකොට මේක තමයි අපි දන්න බේසික් ටෙක්නොලොජි එක. මේකත් එක්කම අපි කතා කරා ප්‍රී චාර්ජින් මෙකැනිසම් එකක් තිබ්බා. මේ වෝල්ටේජ් සෝස් ඉන්වර්ටර්ස් වලදී මේ තමයි ප්‍රී චාර්ජින් මෙකැනිසම් එක. මේකේ බේසික් පර්පස් එක තමයි මේ කැපැසිටර් එක මේන් සප්ලයි ෆීඩ් කරන්න කලින් චාර්ජ් කරගෙන ඉන්න එක. ඒක මේක රික්වයර්මන්ට් එකක්. සාමාන්‍ය කැපැසිටර් එක අපි මේන් සෝස් එකකට එක්ස්පෝස් කරලා චාර්ජ් කරන්නේ නැහැ. එහෙම චාර්ජ් කරොත් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේකට පාවිච්චි කරනවා ප්‍රී චාර්ජින් මෙකැනිසම් එකක්. මේ තියෙන ප්‍රී චාර්ජින් මෙකැනිසම් එක මේක හොඳට හුරුයි. මේක කලිනුත් මම කතා කරලා තියෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක ඩ්‍රයිව් සප්ලයි දාපු ගමන් නෙමෙයි. සප්ලයි දාලා පොඩි කාලයක් ඇතුළත තප්පරයක් වගේ කාලයක් ඇතුළත ඔයාලට ඇහෙනවා ඇතුලින් පොඩි බයිපාසින් රිලේ එකක්. එහෙම නැත්නම් පොඩි කන්ට්‍රැක්ටර් එකක් ඕන වෙන සද්දයක්. පොඩි ටික් සද්දයක් ඇහෙනවා. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ අර charging mechanism එක. මේ කතා කරන charging resistor එක bypass වෙන එක. මේක අපි කියනවා pre-charge device එක. මේක තමයි basic charging mechanism එහෙම දැන් charging circuit charging mechanism එක. එතකොට මේ තියෙන voltage source inverter එක මේ voltage source inverter එක අපිට වැදගත් දේවල් තමයි මේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙන්නේ. right. අත් බලමු ඊළඟට අපිට වැදගත් වෙන්නේ මේ අපි කතා කරන්නේ මේ අපි පෙන්නලා තියෙන්නේ
drive එකේ basic දේවල් කීපයක් මේක තමයි input current waveform එක මේ තියෙන drive එකේ 3 phase drive with 6 rectifier bridge B6 rectifier bridge එතකොට rectifier bridge එකේ rectifiers 6ක් තියෙනවා මේකට අපි කියනවා 6 pulse bridge එකක් මේ 6 pulse bridge එක හරහා තමයි අපි මේ වැඩේ කරන්නේ ඊට අමතරව අද මාකට් එකේ අපිට මීට වඩා වෙන ඔප්ෂන්ස් තියෙනවා නම් ඒ කියන්නේ අපිට පුළුවන් 3 phase motor එක rectifiers 4ක් කරන් දැන් bridge එකක් කරහා මේ වැඩේ කරගන්න මේ විදිහට එතකොට මේකේ main idea එක තමයි single phase in කරා single phase in කරලා 3 phase out කරන එක එතකොට බොහොම සරල mechanism එක කතා කරපු voltage source inverter එකම තමයි මට මේ වැඩ ගොඩක් කරන්න වෙලා තියෙනවා මේක ඇස්සේ මම ඒකයි මේ චුට්ටක් try එකක් දෙන්න චුට්ටක් නේ තනියෙන් training session එකක් කරනකොට සමහර disturbance වලට පොඩි right okay හරි එතකොට මේ තියෙන්නේ මේ අපි කතා කරන drive mechanism එක එතකොට drive mechanism එක ගත්තොත් අපි කතා කරපු drive mechanism එක 6 pulse එහෙම නැත්නම් 6 bridge rectifier එහෙම නැත්නම් 4 bridge rectifier. එතකොට අපි කතා කරලා pre-charging mechanism එක කතා කරන්නේ කලින් මතකද? pre-charge mechanism එකේදී අපි ගන්න basic drive එකේ pre-charge mechanism එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ වගේම pre-charge mechanisms තියෙනවා වෙන දේවල් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ drive එකක තියෙන තවත් pre-charge mechanism එකක්. මේ pre-charge mechanism එකේදී අර මුලින්ම දැන් අපි කලින් පෙන්නපු drive එකේ පෙන්නුවේ මේ කතා කරන bridge එක සම්පූර්ණයෙන්ම uncontrolled එහෙම නැත්නම් අපි කතා කරන normal rectifier එකක්. uncontrolled bridge එකක්. හැබැයි මේ තවත් සමහර methods තියෙනවා pre-charging mechanism එකේදී පාවිච්චි කරලා තියෙන half uncontrolled half control bridge එකක්. ඒ කියන්නේ converter එකේ පාවිච්චි කරලා තියෙන thyristors තුනක් එහෙම නැත්නම් SCR තුනක් basic purpose එක තමයි මෙන්න මේ කතා කරන mechanism එක charge කරන එක. එතකොට අර කලින් පාවිච්චි කරපු mechanism එකේ තිබිච්ච pre-charging mechanism එක වෙනුවට අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා thyristor diode bridge එකක්. මේක important point එකක්. සාමාන්‍ය variable frequency drive එකක් select කරගනිද්දී බලන්න අපේ pre-charging mechanism එක කොහොමද කියලා මේක ගොඩක් වෙලාට high capacity drives වල පාවිච්චි කරන technology එකක්. ඒත් එක්කම තවත් සමහර drives තියෙනවා. තව සමහර controllers තියෙනවා මේ ගොඩක් වෙලාට engineered solution. ඒ කියන්නේ drive එක pack එකක් විදිහට එන අවස්ථාවක් drive pack එකක් විදිහට එන අවස්ථාවක්. එතෙන්දී main supply එක කෙලින්ම contactor එකකින් disconnect කරගෙන තියෙනවා. ඊට අමතරව මේ charging mechanism එකට එහෙම නැත්නම් අපි මේ කතා කරන charging mechanism නේ අතර මේ converter එකට ඒ කියන්නේ rectifier එකට අපි supply කරනවා low voltage එකක්. case වෙනකොට අපි phases දෙකක් supply කරනවා මුලින්ම. supply කරලා මේක charge වෙන්න අර නැත්නම් මේ full voltage එක apply කරන්න නැතුව මේ එක්තරා විදිහක portion එකක් apply කරනවා වගේ තමයි මේ තියෙන්නේ. ඊය මුලින්ම phases දෙකක් apply කරලා system එක charge වෙන්න අරනවා. මේක අපි කරන pre-charging කියලා. ඊට පස්සේ තමයි main supply එක close කරන්නේ. ගොඩක් වෙලාවට මේ අපි කතා කරන drive systems වලදී එහෙම නැත්නම් total drive packages වලදී මේ method එක පාවිච්චි කරනවා. මේ method එකට තමයි pre-charging එක කරන්නේ. මේක බලා ගන්න මේක හොඳ method එකක්. කියන්නේ මේක අපි දැනගත යුතු method එකක්. අපි එක විදිහේ pre-charging mechanisms තියෙනවා. එතකොට ඒ pre-charging mechanisms තමයි මේ පෙන්නලා තියෙන්නේ. drive basic knowledge එකේදී අපි මේ හැමදාම කතා කරන ටික තමයි මේ තියෙන්නේ. converter, smoothing and transistor inverter. දැන් මේ smoothing ගැන කතා කරනකොට මේ ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ capacitor එකක් නේ. හැබැයි එහෙම නෙමෙයි. සමහර තැන් තියෙනවා smoothing වලට capacitor එකට අමතරව inductor එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ DC bus එකට inductor එකක් පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. මේකට අපි කියනවා DC choke එකක්. ඒ කියන්නේ smoothing වල DC choke පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. එමුත් මේක තමයි මේ අපි කතා කරන drive එකේ smoothing mechanism. එතකොට මේ තියෙන්නේ drive එකේ input voltage එක, මේ තියෙන drive එකේ input current එක. ඔයාලට පැහැදිලිව පේනවා ඇති input current waveform එකත් මෙන්න මේකට සමාන waveform එකක් වෙන්න ඕන, sinusoidal waveform එකක් වෙන්න ඕන. හැබැයි මේ අපි කතා කරන drive එක non linear load එකක්, non linear load එකක non linear current characteristics තියෙන. එතකොට මෙන්න මේ වගේ distorted එහෙම නැත්නම් අපි කියනවා non sinusoidal waveform එකක් තමයි ගොඩක් වෙලාට current curve එක වෙන්නේ. මේක තමයි harmonic current generate කරන එක හේතුවක් වෙන්නේ. එතකොට voltage අපි ගත්තොත් DC bus එක ගත්තොත් DC bus එකේ voltage එක සහ current එකේ waveforms තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් output එක motor එක නැත්නම් motor circuit එක උඩ
පෙන්නන වෝල්ටේජ් එක සහ කරන්ට් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. වෝල්ටේජ් එක අපි කතා කරන්ට් එක sinusoidal waveform එකක් නෙමෙයි. මේක අපි කියනවා PWM නැත්නම් pulse width modulated output එකක්. කරන්ට් කර්ව් එක නම් almost يعني ගොඩක් වෙලාවට කරන්ට් කර්ව් එක අපි දන්න current characteristic sinusoidal waveform එක පෙන්නනවා. sinusoidal current. එතකොට මේක තමයි basic drive එකක තියෙන waveforms input output ඒත් එක්කම DC bus එක. තව ටිකක් ඔයාලා මේ drive එක ගැන study කරගෙන යනකොට එහෙම නැත්නම් applications වල ටිකක් deep end එකට යනකොට ඔයාලා සමහර තැන්වලදී හම්බ වෙයි methods. මෙන්න මේ waveform එක කොහොමද අපි sinusoidal කරගන්නේ? ඒතර මේ waveform එක අපි කොහොමද sinusoidal කරගන්නේ? ඒතර අපිට පුළුවන් ද මීට වඩා හොඳ smoothing mechanism එකක් හදාගන්න. මේ මම පෙන්නලා තියෙන ඒ වගේ දේවල් තමයි. එතකොට drives ගැන further study කරනකොට මෙන්න මේ කතා කරන drawbacks එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන minus points අයින් කරගන්න mechanisms හම්බ වෙයි. නැත්නම් අයින් කරගන්න methods හම්බ වෙයි. අපි බලමු මේවා කොහොමද ඉස්සරහට හම්බ වෙන්නේ කියන එක. දැනට මතක තියාගන්න basic drive එකක තියෙන basic fundamental design එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන ඊළඟ topic එක තමයි මේ කතා කරන variable frequency drive එක ASM එකක්. එහෙම නැත්නම් අපි කතා කරන asynchronous synchronous motor එකක් උඩ වැඩ කරන්නේ කොහොමද? එතකොට characteristics කොහොමද වෙන්නේ කියන එක. වෙනස් වෙන්නේ කියන එක. එතකොට අපිට වැදගත් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි torque එක. එහෙම නැත්නම් torque speed characteristics. ඊළඟ එක තමයි field weakening කියන එක. මේක අහලා තියෙන පුළුවන් සමහරක් වෙලාවට ඔයාලා මේ field weakening කියන method එක. ඊට පස්සේ අපි කතා කරනවා breaking variance ගැන. එතකොට breaking variance කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේකත් important point එකක්. මේකදී අපි පැහැදිලිව පෙන්නලා තියෙනවා මේක ටිකක් මම ස්පීඩ් ගියාට අවශ්‍ය නම් මේක මම ඔයාලට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩි නෝට් එකක් දාන්න මම ස්පෙෂල් කියන්න මේ curves. දැන් උදාහරණයක් තමයි මේ asynchronous synchronous motor එකක් උඩ variable frequency drive එක වැඩ කරනකොට අපි බලන හදන්නේ characteristics වලට මොකද වෙන්නේ කියන එක. එතකොට මෙතන පෙන්නලා තියෙනවා induction motor එකක් එහෙම නැත්නම් අපි කතා කරන asynchronous squirrel cage motor එකක torque and current curves වෙනස් වෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන ස්පීඩ් එක මේ ස්පීඩ් ඇක්සිස් එක මේ තියෙන්නේ අපි කතා කරන torque ඇක්සිස් එක ඒකත් එක්කම මේකත් එක්කම පෙන්නලා තියෙන current ඇක්සිස් එකත්. එතකොට ස්පීඩ් එක 100ක් වෙනකන් 100% වෙනකන් අපි දන්න curve එකක් තමයි follow වෙන්නේ. මේක තමයි අපේ torque curve එක මේක තමයි current curve එක. ඒත් එක්කම මේ මෝටරේ ස්පීඩ් එක 100% ස්පීඩ් එකට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ සින්ක්‍රොනස් ස්පීඩ් එකටත් වඩා වැඩි වුණොත් මේ කතා කරන මෝටර එකේ ටෝක් එකට මොකද වුනේ? ටෝක් එක මයිනස් වුණා. ඒ කියන්නේ ටෝක් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් වුණා. ටෝක් එක දැන් මෝටරේටයි සප්ලයි වෙන්නේ. ඉස්සෙල්ලා මෝටරයක් විතර වැඩ කරා මෝටරෙන් තමයි ටෝක් එක සප්ලයි කරේ මැෂින් එකට. දැන් මෙතනින් එහාට මේක අනිත් පැත්ත වෙලා තියෙන. එතකොටත් මතක තියාගන්න කරන්ට් කර්ව් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් පෙන්නනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්න තියෙන්නේ කරන්ට් ඉම්ප්‍රූව්මන්ට් එක තියෙන්නේ මොන පැත්තටද කියන එක. ඒක ඇත්තටම තියෙන්නේ මෝටරේ ඉඳලා සිස්ටම් එකට. එතකොට මේකට අපි කියනවා බ්‍රේකින් රීජන් එක. එහෙම නැත්නම් අපි කතා කරන රීජනරේටිව් රීජන් එක තමයි මේ තියෙන්නේ. ගොඩක් වෙලාවට variable frequency drives වලදී මෙන්න මේ මෙතන මේ කර්ව් එක මෙතනින් එහාට යෑමේ හැකියාවක් තියෙනවා. මෙතනින් එහාට යෑමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට මම පෙන්නුවා මේ කතා කරන torque curve එකේ important points. එකක් තමයි starting torque එක, pull up torque එක, මේකට අපි කියනවා pull up torque එක, මේකට අපි කියනවා pull up torque එක, මේක pull out torque එක. pull out torque එක. මේ තියෙන rated torque level එක. right? rated torque and nominal torque. current curve එකේ අපි කියනවා IS කියන්නේ starting torque එක එහෙම නැත්නම් inrush current එක. ඊට පස්සේ මේ පෙන්වෙන්නේ nominal current එක, normal current එක. ඒ කියන්නේ අපි කතා කරන full load current එක. ඊට පස්සේ සමහර තැන්වලදී අපි discuss කරනවා no load current එකත්. ඒ කියන්නේ rated current එකකින් සාමාන්‍යයෙන් 30% or less than 30%. එතකොට මේක හරි important. මෙන්න මේ අපි කතා කරන curves වල මොන region එකේ මේ motor එක වැඩ කරන්න පුළුවන්ද? නිකන් නෙමෙයි අපි කතා කරන variable frequency drive එක නිසා. ඒකට ඔයාලගෙත් තියෙන important point එකක් තමයි variable frequency drive එකක් motor එකට දමලා speed එක වෙනස් කරා කියන එක විතරක් නෙමෙයි. ඉතින් එහාට important කතන්දරයක් තියෙනවා. මෙන්න මේක තමයි බැලිය යුතු දේ. එතකොට අපි මේ ඉස්සරහ studies වලදී අපි කරන්න හදන්නේ මෙන්න මේ වගේ මේ important points discuss කරන්නයි හදන්නේ. ඒ කියන්නේ අපිට මේ motor එකේ speed එක එහෙම නැත්නම් motor එකේ සමහර features වෙනස් වෙද්දී කොහොමද drive එකේ සමහර features වෙනස් වෙද්දී motor එකේකට respond කරන්න කොහොමද කියන එක තමයි බලාගෙන යන්න හදන්නේ. එතකොට මේකත් important point එකක්. මේ තියෙන්නේ
අපි පෙන්නවා motor frequency එක වෙනස් වෙද්දී motor frequency එක වෙනස් වෙද්දී කවුද motor frequency එක වෙනස් කරන්නේ drive එක motor frequency එක වෙනස් වෙද්දී ඔයාලට පේනවා ඉතින් torque curve එකට මොකද වෙලා තියෙන්නේ මම plus curve එක විතරක් ගන්නම් plus curve එක ඇතුළේ ඔයාලට පේනවා ඉතින් torque curve එක අපි hertz 50ට ගමුකෝ මේක තමයි standard torque curve එක ඔයාලට පේනවද frequency එක අඩු කරගෙන යනකොට මේ torque curve එක shift වෙනවා ටික මේ පැත්තට. එතකොට මේ කතා කරන shifting එක motor starting torque එක එහෙම නැත්නම් motor running torque එක improve කරන්න එක reason එකක් වෙයි. මේක තමයි ඇත්තටම drive එකක් පාවිච්චි කරන එකේ වාසිය. ඒක තමයි සාමාන්‍යයෙන් අපි thumb rule එකක් විදිහට පාවිච්චි කරනවා. variable frequency drive එකක් පාවිච්චි කරොත් starting torque එක අපි සාමාන්‍යයෙන් දන්නවා motor එකක් direct connect කරොත් starting torque එක rated torque එකක වගේ 1.5 times. හැබැයි drive එකක් පාවිච්චි කරොත් මේක 1.7 times එතන 170% වෙනකන් improve කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ තියෙන්නේ. frequency එක අඩු වෙද්දී frequency එක අඩු කරගෙන යද්දී ඔයාලට පැහැදිලිව පේනවා ඇති torque curve එකට මොකද වෙන්නේ කියන එක. එතකොට මම ගත්තා voltage එක. මේ කියන්නේ motor voltage එක, මේ තියෙන motor frequency එක ඔයාලට පේනවා ඇති motor frequency එක වැඩි වෙද්දී motor voltage එකත් මේකත් එක්ක වැඩි වෙනවා. අපි දන්නවා basic principle එක voltage frequency ratio එක තමයි අපි අතරම වෙනස් කරන්නේ variable speed drive එකක. එතකොට පේනවා ඇති frequency එක වැඩි කරගෙන යද්දී voltage එකත් linearly එකත් එක්ක වැඩි වෙනවා. එතකොට මේක limit එකක් තියෙනවා. මේක තමයි limit එක. hertz 50 අපිට යන්න පුළුවන් අපේ motor එක. ඒ hertz 50 දී motor name plate voltage එක full apply වෙනවා. මේක තමයි point එක. එතකොට මෙතනින් එහාට තමයි අපි මේ කතා කරන voltage variation එක වෙන්නේ. frequency එක මෙතනින් එහාට vary කරනවා නම් frequency එක vary කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ, doubt එකක් නැහැ. frequency එක vary කරලා යන්න පුළුවන්. motor එකේ characteristic mechanical characteristics fulfill කරන්න පුළුවන් නම් okay නම් හැබැයි frequency එක එතනින් එහාට frequency එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට voltage එක වෙනස් කරන්න බෑ. voltage එක constant වෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ සංසිද්ධිය වෙද්දී motor torque එකට මොකද වුනේ? ඔයාලට පේනවා ඇති hertz 50ක් වෙනකම්. පේනවද? hertz 50කට කිට්ටු ප්‍රමාණයක් වෙනකම්. මම hertz 50ක් ගත්තොත් hertz 50කට කිට්ටු ප්‍රමාණයක් වෙනකම් motor torque එක maintain වුණා rated torque level එකේදී. එහෙම නැත්නම් අපි කතා කරන අපේ required torque level එකේ. හැබැයි එතනින් එහාට speed vary කරගෙන යද්දී torque එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙන හේතුව අපි මෙතනින් එහාට වෙනස් කරන්නේ එකම එක ෆීචර් එකයි voltage එක constant තියාගෙන frequency එක තමයි vary කරන්නේ. මේවා තමයි අපි මෙච්චර කල් කතා කරපු දේවල් basics. ඒකට මේකත් හරි important role එකක් play කරනවා. සමහර තැන්වලදී motor එකේ limitations වලින් එහාට, ඒ කියන්නේ motor name plate requirement වලින් එහාට motor එක control කරනවා නම් මෙන්න මේ වගේ characteristics තියෙන්න පුළුවන් මේ motor එකෙන් තමයි motor output එක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. right? මේවා හිතන්න ඕන දේවල්. එතකොට power factor එක ගැන ගත්තොත් power factor එකත් හරි important drive එකක මේක ගැන ලොකු argument තියෙනවා. හරි? මේ පෙන්නපු picture එකේ තියෙන power factor ගැන ලොකු argument තියෙනවා. දැන් මෙතන ඔයාලට doubt එකක් ඇති drive එකයි motor එක. දැන් motor එකේ පැත්තේ ගත්තොත් motor එකේ power factor එක 0.85. හැබැයි අපි එළියේ ඉඳන් system එකේ ඉඳන් බැලුවොත් මේ අපි කතා කරන installation එක දිහා power factor එක 0.1 or approximately 0.1 ගොම 0.1 ට ගොඩාක් ආසන්නයි. කියන්නේ සාමාන්‍යයට 0.99 වෙන්න පුළුවන් 0.9 to 0.99 වෙන්න පුළුවන්. right? එතකොට මේක තමයි system එකේ requirement එක. එතකොට මේක තමයි motor එකේ requirement එක. motor එකේ power factor එක 0.85. motor එකේ තියෙන reactive power යම් demand එකක් තියෙනවා. reactive power demand එක ඇත්තටම supply කරන්න වෙන කවුරුත් නෙමෙයි drive එක. ඒක නිසා line එකේ reactive power demand එක minimize, line එකේ reactive power එක minimize කියලා කියන්නේ power factor එක 1 වල approximately 1 වල maintain වෙනවා. මේක අපි positive point එකක් විතර තමයි කලින් දැක්කේ. එතකොට දැන් බලගෙන යන්න හදන්නේ මේ අපි කතා කරන motor end එකේ motor එකේ voltage එක, current එක, torque එක, power එක vary වෙන්නේ කොහොමද? අපි මේ frequency එක vary කරද්දී. කොහොම පැහැදිලිව පේනවා ඇති motor frequency එක වෙනස් කරනකොට voltage එක ඉස්සෙල්ලා කතා කරපු වගේම increase වෙනවා up to the rated frequency. එතනින් එහාට voltage එක vary කරන්නේ voltage එක constant. ඊට පස්සේ current එක මේ operation එක throughout current එක constant. ඒත් එක්කම torque එක පෙන්නලා තියෙනවා. torque එක hertz 50ක් වෙනකන් constant torque තියෙන්න පුළුවන්. එතනින් එහාට ගියොත් මේක variable torque වෙන්න පුළුවන්. එතකොට power එක ගත්තොත් power එක constant zone එක තමයි මේ තියෙන්නේ. power එක constant මෙතන. මොකද ඒක constant වෙන්න හේතුවක් තියෙනවා. voltage එක constant. එතකොට current එක constant. එන්න power එක constant වෙන්න ඕන. මේකෙදි
power එක vary වෙනවා. එතකොට මෙන්න මේ කියන basic idea එකක් තියාගන්න. motor එකේ basic characteristics නැත්නම් basic parameters වෙනස් වෙන්නේ කොහොමද? අපි මේ කතා කරන එක parameter එකක් වෙනස් කරනවා. ඒ කියන්නේ frequency එක vary කරනකොට අපි vary කරන්නේ frequency එක අපේ requirement එක හැටියට speed එක හදා ගන්න ඕන නිසා. එතකොට drive එකක basic purpose එක අපි දන්නවා. එතකොට drive එකේ basic purpose එක නැත්නම් drive එකේ basic application එකේදී සිද්ධ වෙන අනිත් parameters වල වෙනස්කම් අපිට හොඳටම පේනවා. තියෙන්නේ line එක පැත්ත ගත්තොත් main line එක ගත්තොත් main line එකේ voltage එක constant, current එක එක්තරා දුරකට vary වෙන්න පුළුවන්, ඊට පස්සේ constant වෙන්න පුළුවන්, power එකත් අර output curve එකට ගොඩක් equal හේතුව මෙන්න මේ curve දෙකේ combination එකක් විදිහට තමයි අපි power එක ගන්න ඇත්තට. ඊළඟට braking unit. මෙන්න මේක හොඳ point එකක්. braking unit. දැන් braking unit එක කියලා mean කරන්නේ අපි කිව්වා සමහරක් වෙලාවට motor එකේ braking, quick braking. එමෙතන motor එකේ braking වලට අපිට mechanism එකක් අවශ්‍ය වෙනවා. මම කලින් පෙන්නුවා කලින් curve දෙකක පෙන්නුවා. ඔයාලට important point එක තමයි අපිට සමහරක් වෙලාවට මෙන්න මේ කතා කරන operating curves වල limit එකෙන් එහාට යන්න වෙයි. speed limit එක 100% වලින් එහාට යන්න වෙයි. ඒ කියන්නේ මම මේ බොහොම පැහැදිලිව කියන්නේ සමහර අවස්ථා තියෙන පුළුවන් motor එකේ speed range එක synchronous speed එකට එහා යනවා. එතකොට එහෙම වුණොත් සාමාන්‍යයෙන් අපි කියනවා regenerative zone එකට මේක යනවා. එතකොට power flow වෙන්න පුළුවන් අනිත් පැත්තට. braking එකේ වෙන්නේ මේකම තමයි ඇත්තටම. braking එකේදී වෙන්නේ මේ විදිහටමයි. braking එකේදීත් අපි මේ කියන කතන්දරේම තමයි වෙන්නේ. එතකොට power flow වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ පැත්තට. එහෙම වුණොත් DC බස් එකේ voltage level එක increase වෙන්න පුළුවන්. මොකද මෙතනින් එහාට power flow වෙන විදියක් නැහැ, energy flow වෙන විදියක් නැහැ reverse පැත්තට. ඒතකොට DC බස් එකේ energy වැඩි වෙන්න පුළුවන්. DC බස් එකේ energy වැඩි වුණොත් voltage එක වැඩි වෙන්න පුළුවන්. නැත්නම් voltage වැඩි වෙන්න පුළුවන්, energy වැඩි වෙන්න පුළුවන්. ඒකත් එක්කම drive එකට ලොකු problem එකක් වෙන්න පුළුවන් electronic. ඒක නිසා සාමාන්‍යයෙන් variable frequency drives වල මෙන්න මේ braking unit එක inbuilt. braking unit එක inbuilt. මේකට අපි කියනවා braking transistor එකක්. මේ braking transistor එක inbuilt. එතකොට braking transistor එකදී කරන්නේ මේ DC බස් එකට එන excess energy එක මෙයා divert කරනවා external mechanism එකකට. ඒ external mechanism එක කියන්නේ වෙන මොකුත් නෙමෙයි braking resistor එකක්. මේ braking resistor එකදී කරන්නේ ඇත්තටම මෙන්න මේ reverse කරන energy එක මෙන්න මේ resistor එක through ගිහිල්ලා මේක heat එක විදිහට එළියට දානවා. එතකොට මේ braking resistor කියන එක optional, මේක optional equipment එකක්, optional unit එකක්. මේක drive එකේ ඇත්තටම නැහැ. මේක වෙනම purchase කරලා fix කරගන්න ඕන එකක්. application එකේ හැටියට requirement එකේ හැටියට තමයි braking resistor එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. සමහරට hoist crane application එකක් තියෙනවා නම් high niche application එකක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට braking resistor එකක් පාවිච්චි කරනවා. මතක තියාගන්න drive එක purchase කරද්දී මේ වගේ application එකක් තියෙනවා නම් බොහොම පරිස්සමෙන් බලන්න. මේ කතා කරන variable frequency drive එකේ මෙන්න මේ කතා කරන inbuilt braking unit එක එහෙම නැත්නම් braking transistor එක තියෙනවද කියලා මේක integrated කියලා බලන්න. එතකොට මේක අපි කිව්වා built in braking unit එකක්. එතකොට external braking resistor පාවිච්චි කරන්න ඕන. මේකෙදි ගොඩක් වෙලාට කරන්නේ එකම එක දෙයයි externally මෙන්න මේ කතා කරන energy එක heat එක විදිහට අයින් කරන්නේ. ඊට පස්සේ තවත් එක method එකක් තියෙනවා. ඒක තමයි braking unit එක separate ගන්න පුළුවන්, external ගන්න පුළුවන්. සමහර drives තියෙනවා, සමහර applications වලදී braking resistor එක විතරක් නෙමෙයි braking unit එකත් separately purchase කරනවා. braking unit එක separate unit එකක්. ඒක drive එක basic unit එක ගත්තොත් basic unit එකේ කිසිම braking mechanism එකක් එහෙම නැත්නම් regenerative energy වලට උත්තරයක් මේක දුන්නේ නැහැ. මේ braking unit එකේ නැත්නම් regenerative energy එක dissipate කරන්න එමෙතන මේකට පාවිච්චි කරන්න සිද්ධ වෙන braking unit එක externally purchase කරන්න වෙනවා. සමහරට higher capacity drives වල තියෙන්න පුළුවන්. සමහරකට special drives වල මේක external unit එකක් විදිහට තියෙන්න පුළුවන්. අපිට සමහර drives වල මේ පෙන්ලා තියෙනවා කිලෝවොට් 160ට වඩා වැඩි drives වලදී මේ braking unit එක separately purchase කරන්න ඕන. මේ regenerative unit ගත්තම තවත් එක unit එකක් තියෙනවා. මේකට අපි කියනවා මේ recapitulative unit. ඒ කියන්නේ මේකෙදි කරන්නේ ඇත්තටම මේ අර අපි reverse energy එකක් ආවනේ. මේ recapitulative braking unit එකදී කරන්නේ ඇත්තටම regenerative braking energy එක. මේ energy එක يعني heat එක විදිහට දාන්නේ නැහැ. මේක කරන්නේ ආපස්සට මේක අරගෙන මේ energy එක system එකට feed කරනවා. ඒක main supply එකත් එක තමයි මේ unit එක connect වෙලා තියෙන්නේ.
එතකොට region unit එකට පුළුවන් මේ එන DC energy එක ආපහු system එකටම donate කරන්න. එහෙම නැත්නම් system එකටම feed කරන්න. මේක ගොඩක් වෙලාවට ඔය මේ cranes නැත්නම් elevators වල පාවිච්චි කරන mechanism එකක්. continuously braking energy එක handle කරන තැන්වලදී මෙන්න මේ වගේ regenerative unit එකක් පාවිච්චි කරනවා. මේ energy එක system එකට දාන්න. මේකත් separately purchase කරන option module එකක් separately purchase කරන්න ඕන module එකක්. ඊළඟට drives ගැන කතා කරද්දී තවත් එක drive model එකක් තමයි මම මේක in detail කතා කරන ඉස්සර session එකකදී active front end drives. active front end drive එකක් කියලා කියන්නේ ඇත්තටම drive එකට තියෙනවා මේ අපි basic drive එකේ මේ front end part එක මෙච්චරලා තිබේ මේ front end part එක බොහොම simple rectifier එකක් විදියට. තව සමහර drives තියෙනවා මේකට පාවිච්චි කරනවා active front end solution එකක්. මේ active front end solution එකේදී ඇත්තටම බලාගෙන ඉන්නේ වැඩ දෙකක්. එකක් තමයි මේ regenerative energy එක system එකට මේක අරන් feed කරන්න පුළුවන්. එක දෙවෙනි එක තමයි මේ active front end එකේදී active harmonic compensation එකකුත් කරනවා. එතකොට drive එක ඇත්තටම main pass දෙකකින් හැදලා තියෙන එකක් තමයි inverter එක, අනිත් එක තමයි AFE එක. නැත්නම් active front end unit එක. active front end unit එකේ purposes දෙකක් තියෙනවා. එකක් තමයි regenerative energy එක system එකට feed කරන එක. ඊළඟ එක තමයි අපි drive එකට drive එකේ අපි පෙන්වුවා මුලින්ම තිබිච්ච non-linear currents, මේ non-linear currents linearize කරන්න අවශ්‍ය active harmonic filter එකක් මෙන්න මේ system එකත් එක්ක තියෙන්නේ. අපි මේ sessions වලම එක දවසක් කතා කරමු මෙන්න මේ AFE designs නැත්නම් active front end designs and ඇත්තටම මේ active front end drives වල trend එක කොහොමද, මොකද්ද මේකේ පාවිච්චි කරන technology එක, මොන වගේ application වලද මේ AFE පාවිච්චි කරන්නේ. ලංකාවේ මේ වගේ applications ගොඩක් තියෙනවා. AFE නැත්නම් active front end drives පාවිච්චි කරන මේකේ mechanism එක චුට්ටක් වෙනස්. මතක තියාගන්න මේකත් එක්තරා විදිහක regenerative braking unit එකක් එක්ක තියෙන drive එකක්. ඊළඟට අපි කතා කරනවා අර කතා කරේ drive එකක තියෙන basic arrangement, basic mechanisms. ඊට පස්සේ අපි කතා කරනවා මේ load analytics ගැන. load analytics කියලා කියන්නේ අපි කතා කරන motor එක connect වෙච්ච load එකක් තියෙනවා. මේ load එක කොහොමද behave වෙන්නේ? මේක තමයි කතා කරන්න හදන්නේ. මේකේ පෙන්නලා තියෙනවා ඔයාලට පේනවා ඇති මේ torque type කීපයක්, power type කීපයක්. එකක් තමයි square torque, constant power. මේ වගේ මේ applications කීපයක් එහෙම නැත්නම් මේ load එක කියන්නේ motor එකට connect වෙච්ච machine එකේ load characteristics කීපයක් අපි ඉස්සරහට පෙන්වන්න හදනවා. ඊට කලින් කාට හරි හුරුද මෙන්න මේ පෙන්නපු diagram එක. මේකේ මේ මුලින්ම front page එකේ පෙන්නපු diagram එක. මේකට අපි කියනවා 4 quadrant operation එකක්. ඒ කියන්නේ drive එකක් ගත්තොත් drive එකක් විතරක් නෙමෙයි motor එකක් ගත්තොත් මේ motor එක load එකත් එක්ක වැඩ කරනකොට quadrants 4ක වැඩ කරන්නේ. ඒ quadrants 4 තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ quadrants 4 කොහොමද තියෙන්නේ කියන එක. ඔයාලට පේනවා ඇති මේ අවස්ථා දෙකේම මේ දැන් මේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ ගන්නකොට මේ උඩ පල්ලෙහා දෙක මම දාන්නම් මේකට 1 මම යාට දාන්නම් 4. මේ 1 4 අවස්ථා දෙකේම මම දෙක තුනට මේ දෙක තිබ්බා. 1 4 අවස්ථා දෙකේම ඔයාලට පේනවා ඇති motor speed එක apply වෙලා තියෙන එක පැත්තකට. ඒ කියන්නේ motor speed එක, motor direction එක තියෙන එක පැත්තකට. torque එක තියෙන්නේ දැන් මම බලන්න motor speed එක apply වෙච්ච පැත්තට තමයි torque එක apply වෙලා තියෙන්නේ. බොහොම සරලව ගත්තොත් මේ කියන්නේ motor එක torque එක apply කරනවා machine එකට. මේ අවස්ථාවේ ගත්තොත් මේක අනිත් පැත්ත. motor එක තාම rotate වෙන්නේ same direction. එහෙම නැත්නම් speed එක apply කරලා තියෙන same direction එකට. හැබැයි motor එකේ torque එක තියෙන්නේ reverse direction එකට. මේකට අපි කියුවා braking region එක. එහෙම නැත්නම් regenerative region. මෙතන ගත්තොත් මෙතන මීට වඩා direction දෙක වෙනස්. motor speed එක පැත්තකට තියෙන්නේ. motor එකේ torque එක තව පැත්තකට apply වෙලා තියෙන්නේ. එතකොට මෙතන මේක ඇත්තටම මේ කතා කරපු application එකේම reverse application එක තමයි මේ 3 කියලා තියෙන්නේ. මේ 1 and 4, මේ තියෙන 2 and 3. third එකේදී මේ තියෙන reverse motoring එකක්. ඒතර reverse motoring එකේදී direction එක වෙනස් වුණා වගේම තමයි torque එකේ direction එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක තමයි මේකේ regenerative zone එක. ඒකට මේකට අපි කියනවා quadrant 4ක operation එකක්. ඒතර අපේ application වලත් මෙන්න මගේ quadrants වල තමයි මේක operate වෙන්නේ. එතකොට සමහර වෙලාවට torque එක සහ speed එක apply වෙන directions එහෙම නැත්නම් apply වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. එතෙන්දී මෙන්න මේ කතා කරන motor එකේ characteristics වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි අර මුලම slide එකේ පෙන්නනවා load analytics කීපයක් කරනවා. load analytics කීපයක් කරනකොට අපි පෙන්නනවා මේ load analytics වල තියෙන method. මේක එක type එකකට අපි කියනවා මේ squared torque. මේක හරි ගොඩක් අය අහන්න නැතිව ඇති. squared torque. මේක අපි කියනවා squared torque applications. Powerized cubed width
speed. ඒ කියන්නේ power එක proportional to cube of speed. Speed එකේ cube එකට proportional. Speed එක වැඩි වෙද්දි power එක වැඩි වෙන විදිහ තමයි මේ පෙන්වලා තියෙන්නේ. torque එක ගත්තොත් speed එකේ square එකට තමයි torque එක proportional වෙන්නේ. Applications ගත්තොත් application පෙන්වලා නැති centrifugal pumps, fans and blower ventilators. එතකොට මේ කතාව කිව්වම මම මීට කලින් කතා කරලා තියෙන්නේ සහ ඔයාලා අහලා තියෙන්නේ මේවට අපි කියව variable torque applications. ඒ අපි කතා කරේ torque එක ගැනනේ. ඔව් torque එක ගැන කතා කරොත් ඇත්තටම මේවා variable torque application එක කියන්නේ ස්පීඩ් එක වැඩි වෙද්දී torque requirement එක වැඩි වෙනවා. ස්පීඩ් එක අඩු වෙද්දී torque requirement එක අඩු වෙනවා. මේකට අපි කිව්වේ variable torque applications. දැන් මෙතෙන්දි වැඩි කන්සර්න් කරන්නේ torque එකට වඩා කොහොමද ස්පීඩ් මේ තියෙන ස්පීඩ් එකත් එක්ක torque එක කොහොමද උනේ කියන එක අපි මෙතෙන්දි බලන්නේ power එකට මොකද උනේ කියන එක. මේකෙන් අපි කිව්වා square torque applications එහෙම නැත්නම් cube power application එක මේ තියෙන්නේ අපි මේ කතා කරන variable torque applications እና variable torque applications වලට උදාහරණ කිව්වා pumps, fans and blowers. එතකොට load analytics කරනකොට ඔයාලා දන්න එකම තමයි මේ තියෙන්නේ. මේක මුකුත් නෙවෙයි වෙන මුකුත් නෙවෙයි. මම වෙන විදිහක කිව්වේ අද වෙනදා කතා කරන method එකට නෙවෙයි. ඊට වඩා වෙනස් method එකකට කිව්වේ. එතකොට මේ තියෙන්නේ වෙන මුකුත් නෙවෙයි. අපි මේ කතා කරන variable torque ම තමයි. variable torque application එක තමයි කියන්නේ pumps and fans application. එතකොට මේ තියෙන දෙවෙනි type එක constant torque application. මේක නම් දන්නවා. උදාහරණ ඕන තරම් තියෙනවා conveyors, hoist, compressor, screw pumps, එතකොට centrifuges මේ වගේ ගොඩාක් application තියෙනවා constant torque applications වලට. ඒතර constant torque applications ගත්තොත් torque එක මේ operation එකේ throughout torque එක constant පේනවා ඇති. මම පැහැදිලිවම torque එක constant, speed එක vary වෙද්දී torque එක constant. ඒතර power එකට මොකද උනේ? power එක function එකක් වුණා speed එකේ නැත්නම් power එක proportional to speed. ඒතර speed එක වැඩි වෙන්න power requirement එකත් වැඩි වෙනවා. මේක හොඳ point එකක්. power එක දැන් මම ඉස්සෙල්ලා කතා කරපු කතන්දරේ මතක ඇති ස්පීඩ් එක වෙනස් වෙද්දී පවර් එකට මොකද උනේ කියන එක ඔයාලා දකින්න ඇති. අපෝ පෙන්නන්න. ස්පීඩ් එක වෙනස් වෙද්දී පවර් එක මොකද උනේ? ඔයාලා පේනනේ ස්පීඩ් එකයි පවර් එකයි වෙනස් වෙන්නේ මොකද කියලා. ස්පීඩ් එක වෙනස් වෙද්දී ස්පීඩ් එකකින් වැඩි වුණා නම් ඒක 3 ගුණකින් පවර් වැඩි වෙන්න ඕනේ. රයිට්. ඒක හොඳ පොයින්ට් එකක්. මතක තියාගන්න. මොකද අපි සමහර ඇප්ලිකේෂන්ස් වලදී ඔය ස්පීඩ් ලිමිට්ස් දාන්න රීසන් එක ඕක. ස්පීඩ් ලිමිට්ස් දාන්න රීසන් එක මැෂින් එකේ ඇප්ලිකේෂන් එකේ රික්වයර්මන්ට් එක අඳුරගෙන තමයි. මේකෙත් එහෙම තමයි. එතකොට මේකත් මතක තියාගන්න constant torque හැබැයි constant torque වුණා වගේම power එක proportional to speed මේ characteristic මතක තියාගන්න මේක ගොඩක් වෙලාට අවශ්‍ය වෙනවා drive commission කරද්දී එහෙම නැත්නම් drive එකක් system එකක වැඩ කරද්දී මෙන්න මේ point එක ගොඩාක් ඕන වෙනවා right ඊට පස්සේ තවත් ඇප්ලිකේෂන් එකක් තියෙනවා ඒක තමයි constant power application torque drops with speed මේකත් variable torque application එකක් හැබැයි මේ ඔයාලට පේන නැති මේක torque variation එක කොහොමද තියෙන්නේ කියලා speed එක අඩු නම් torque එක වැඩි වෙනව නේද speed එක වැඩි වෙන්න torque එක අඩු වෙනවා සමහර කරාට මේ installation එකට ගියාට පස්සේ මේ වගේ installation උත් එමෙතන මේ වගේ torque application දකින්න පුළුවන් motor application දකින්න පුළුවන් නැත්නම් machine application දකින්න පුළුවන් මේකත් variable torque තමයි හැබැයි අර අපි කතා කරපු type එකට නෙමෙයි මේක vary වෙලා තියෙන්නේ torque එක vary වෙන්නේ speed එකත් එක්ක කියන්නේ torque drops with speed එක වැඩි වෙන torque එක drop වෙනවා උදාහරණ තමයි winders reels winches high inertia loads මේ කියන්නේ ඇත්තටම high inertia loads inertia එක වැඩි වෙන්න speed වැඩි වෙද්දී torque requirement එක අඩු වෙනවා සමහරක් වෙලාවට ඔයාලට හම්බෙලා ඇති industrial washing machines මේවත් එක්තරා විදිහක spinning machines මේ වගේ machines වලදී නැත්නම් wind reel application winches වලදී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ load type එකම තමයි මේක හරි important point එකක් drives පාවිච්චි කරනවා කියලා කියන්නේ input supply එක දුන්නා output supply එක දුන්නා frequency එක vary කරන එක සහ set point කියන එක විතරක් නෙමෙයි අපි අඳුර ගන්න ඕන මොන type එකේ load එකකටද නැත්නම් මොන type එකේ application එකකටද අපි මෙන්න මේ කතා කරන drive එක පාවිච්චි කරනකොට හරි important role එකක් මෙතනත් play වෙනවා. ඒ කියන්නේ machine application එක ගත්තොත්. ඊපස්සේ අපි බලනවා අපි මේ කතා කරපු total system එකේ combination එකක්. ඒක තමයි අපි කතා කරා අපි ළඟ තිබ්බ motor එකක්. මේ motor එකේ purpose එක මෙන්න මේ machine එක drive කරන එක. එතකොට අපි ළඟ තිබ්බ variable speed drive එකක්, variable frequency drive එකක්, එහෙම නැත්නම් motor control mechanism එකක්. මේකේ purpose එක තමයි මෙන්න මේ motor එකට අවශ්‍ය power එක supply කරන එක. එතකොට අපි මේ ඉන්ඩ් එකේ ඉඳලා ගත්තොත් අපි බලන්න ඕන දේවල් drive system එකේදී බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා.
torque characteristic බලන්න short term load එක කොහොමද තියෙන්නේ, short term torque එක කොහොමද තියෙන්නේ, acceleration and deceleration requirement එක කොහොමද, speed range එක කොහොමද වෙන්න ඕන, duty cycle එක කොහොමද වෙන්න ඕන, start stop emergency applications වලදී මෙන්න මේ machine එක කොහොමද වැඩ කරන්න ඕන කියන එක හරි important මේ වගේ installation එකකදී. ඊට පස්සේ motor පැත්තට ගත්තොත් motor පැත්තේදී අපි දැනගන්න ඕන දේවල් තමයි characteristics වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි අපි කතා කරපු asynchronous squirrel cage motor එක. එතකොට මේකෙදි pulse modulation technologies, එතකොට efficiency development කොහොමද, cost fi, power factor එක, duty cycle එක, environment conditions වෙනස් වෙන්නේ කොහොමද, මේ හැම දෙයක්ම ස්ටඩි කර යුතු දේවල්. ඒකත් එක්කම drive එකකදී ගත්තම drive එකේ input current, output voltage, එතකොට short term current වල variations ගැන අපි දැනගන්න ඕනේ. එතකොට මේවා මේ කතා කරන subject එක ඉස්සරහට කතා කරගෙන යද්දී මෙන්න මේ points ගැන especially highlight කරනවා. අපි especially highlight කරලා බලමු මේ applications එක කොහොමද මේ drive එක මේ environment එකත් එක්ක match වෙන්නේ කියන එක. ඒතර මම quickly පෙන්නගෙන යනවා drive portfolio එක. Schneider Electric drives වල applications කීපයක් තියෙනවා. නැත්නම් drive selection කීපයක් තියෙනවා. මුලින්ම මම පෙන්නන්නම්. Schneider Electric drives තියෙනවා AC machine drive නැත්නම් machine drive කියලා එකක්. මේක machine applications වලට drive modules තුනක් අපි පාවිච්චි කරනවා. ATV12 small machines එකෙන් බොහොම simple machines වලට කිලෝවොට් 4 දක්වා machines වලට පාවිච්චි කරන්න පුළුවන් මේක. ඒත් එක්කම ගොඩක් popular ATV 320 කියන drive එක කිලෝවොට් 15ක් වෙනකන් යන්න පුළුවන් 0.18 වල ඉඳලා. මේක ගොඩක් වෙලාවට advanced features එක මේ drive එකේ features කීපයක් තියෙනවා. මම කලින් කතා කරලා තියෙනවා. අපිට අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. මේක forum එක නෙමෙයි අතල මේකේ features කතා කරන්න. ඊට පස්සේ තවත් drive model එකක් තියෙනවා ATV 340. මේකත් ලංකාවේ launch කරපු drive එකක්. මේකත් ලංකාවේ ගන්න පුළුවන්. කිලෝවොට් 75 වෙනකන් යන්න පුළුවන් 0.75 වෙනකන්. මේකත් high performance drive එකක්. මේකේ features ගොඩාක් තියෙනවා. මම මේකේ session එකක් වෙනම plan කරගෙන ඉන්නවා. especially මේ ATV 340 කියන model එකේ advantages මොනවද කියන එක දෙන්න. එතකොට මේ model තුනට අපි ගියා drive machine drives නැත්නම් machine applications වලට එන drives. ඒතර machine drive range එක කිලෝවොට් 75ක් දක්වා ගන්න පුළුවන්, select කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පෙන්වලා තියෙන building drive කියලා කියන්නේ Altiva 212. මේක ඇත්තටම HVAC නැත්නම් building applications වලට පාවිච්චි කරන drive එකක්. මේක variable torque applications වලට තමයි හදලා තියෙන්නේ. pumps and fans drive එකක්. එතකොට මේකෙත් ගොඩක් features තියෙනවා. මේකෙත් අපි කතා කරන building applications වලට, building automation applications වලටම හදපු drive එකක් මේ තියෙන්නේ. ඊළඟට soft start range එක ගත්තොත් soft start range එකෙත් types තුනක් තියෙනවා. මේ මම හිතන්නේ ඔයාලා දන්න දේවල්. ATS Note 8 බොහොම simple machines වලට පාවිච්චි කරන soft starter එකක්. Note 1 sorry ATS Note 1 කිලෝවොට් 15 වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් මේ soft starters. ඊට පස්සේ තියෙන ATS 22 Altistar 22 මේ Altistar 22 නැත්නම් ATS 22 කියන එක pumps and fan වලට ideal soft starter එකක්. pumps and fans කියලා නැහැ, වෙන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. කිලෝවොට් 400 වෙනකම් මේ solution එක ගන්න පුළුවන්. ඒකත් එක්කම Altistar 48 මේක ටිකක් high torque level එකේ applications වලට යන්න පුළුවන් soft starter එකක්. කිලෝවොට් 4 ඉඳලා කිලෝවොට් 900 වෙනකම් ගන්න පුළුවන්. මේකට අපි කිව්වා Altistar 48 එහෙම නැත්නම් ATS 48. ඊට පස්සේ drive portfolio එකට ගියාම drives තියෙනවා process drive කියලා model එකක්. මම මුලින් පෙන්නුවේ machine drives, මේ තියෙන්නේ process drives. මේ process drives model දෙකක් තියෙනවා ATV 600, 600 for variable torque. ඊට පස්සේ ATV 900 for constant torque. එතකොට මේ drive දෙකම යන්න පුළුවන් කිලෝවොට් 1200 වෙනකම් 0.75 වල ඉඳලා. එතකොට මේ වගේ තියෙන additional features ගොඩාක් තියෙනවා. මේක අපි කතා කරලා තියෙනවා මේකේ තියෙන features මොනවද කියන එක. ඊට පස්සේ මේ drive එකේම තියෙනවා Altiva 6000 කියලා model එකක්. මේ Altiva 6000 කියන model එක kilovolt එම්තන් kilovolt 2.4 ඉඳලා 13.8 කියන්නේ අපි කියව medium voltage drive එකක් MV drive එකක්. kilovolt 2.4 ඉඳලා kilovolt 13.8 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් drive එකක්. voltage range එක kilowatt megawatt 20ක් කියන්නේ 2000 kV kilowatt වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් range එකක් තියෙන megawatt 20ක් වෙනකම් මේ drives design කරලා තියෙන තමයි drives වල availability එක තියෙනවා. මේකට අපි කියව ATV process 6000 නැත්නම් ATV 6000 කියලා model එක. ඊළඟට මේ drive rate කරද්දී අවශ්‍ය වෙන basic features කීපයක් ටක් ගාලා කතා කරමු. ඉක්මනට කතා කරමු. මොකද වෙලාව පොඩ්ඩක් exceed වෙලා තියෙන නිසා.
drive rating කරද්දී අපි කතා කරන basic principles දෙකක් තියෙනවා. එකක් තමයි normal duty and heavy duty. මම හිතන්නේ මේක හැමෝම අහලා තියෙන එකක්. මේක හැමෝම පාවිච්චි කරන එකක්. මේක heavy duty application එකක්ද normal duty application එකක්ද? මේ drive එක heavy duty applications වලට ගන්න පුළුවන්ද? normal duty වලට ගන්න පුළුවන්ද කියලා කතා කරනවා. එතකොට මතක තියාගන්න මේක තමයි important point එක. normal duty කියලා කියන්නේ 150% of drive current at starting. ස්ටාර්ටින් එකේදී ඩ්‍රයිව් එකේ 150% වෙනකන් කරන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. රනින් එකේදී මිනිත්තුවක් යනකම් 1 minute time එකක් වෙනකම් 110% කරන්ට් එකක් හැන්ඩල් කරන්න පුළුවන්. මෙන්න මේ type එකේ applications වල normal duty application එක කියලා කියන්නේ long term ගත්තොත් 1 minute ගත්තොත් 1 minute වලදී 110% interrupt කරන්න නැතුව interrupt වෙන්නේ නැතුව කරන්ට් එක apply කරන්න පුළුවන් වෙන්න ඕන. starting සාමාන්‍යයෙන් 150% වගේ වෙනවා. heavy duty application එක කියලා කියන්නේ starting current එක 180 to 200% starting current limit එක. එතකොට operation එකේදී continuous current එක 150% for 1 minute වෙන්න පුළුවන්. සමහර application තියෙනවා මෙහෙම. සමහර දැන් crane application එකකට crane එකක starting current එක වැඩි. එතකොට සමහරකට අපි වෙන application එකක් ගත්තොත් pump එකක් ගත්තොත් fan එකක් ගත්තොත් starting current level එක අඩුයි. ඒ වගේම තමයි full operation එකේදී overload වෙන්න පුළුවන්. එහෙම නැත්නම් over current වෙන්න පුළුවන්. duration එක ගැන කොහොම සරල definition එකක් තියෙනවා. මතක තියාගන්න මේක තමයි heavy duty and normal duty කියන selection එක. එතකොට drive selection එකේදී applications වලදී මෙන්න මේ කතා කරන parameter එකක් පාවිච්චි කරනවා. heavy duty drive or normal duty drive. එතන තියෙන්නේ මේ වගේ application කීපයක් මේ මොකද example එකක් ඉස්සෙල්ලා කතා කරපු heavy duty and normal duty වලට example එකක් පෙන්නලා තියෙනවා. එතන motor capacity එක 22 kW. එතන මේ motor capacity එක heavy duty වුණොත් normal duty වුණොත් මේකෙන් ගන්න පුළුවන් power එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේක normal duty motor එකක් වුණොත් එතන normal duty application එකක් නම් kilowatt 22ක් පාවිච්චි කරන්න පුළුවන් motor එකේ kilowatt 22යි. හැබැයි මේක heavy duty application එකක් නම් motor එකේ 18 kilowatt විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හේතුව ඔයාලා දන්න පැහැදිලිවම huge current එකක් කරන 1.5 times කරන්ට් එකක් සාමාන්‍ය මිනිත්තු 60ක් එහෙම sorry තප්පර 60ක් එහෙම නැත්නම් මිනිත්තුවක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි කාලයක් drive කරන්න සිද්ධ වෙයි. ඒක නිසා මෙන්න මේක මතක තියාගන්න motor එක heavy duty application නැත්නම් application එක heavy duty application and normal duty application කියන්නේ මොකක්ද කියන එක. important point එකක්. ඊට පස්සේ අපි බැලුවා applications මෙන්න මේක හොඳ important point එකක්. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් drive එකක් select කරද්දී මෙන්න මේක තමයි important point එක. drive එකක් select කරද්දී application එක drive එකක් select කරද්දී අපි පාවිච්චි කරන steps තුනක්. ඒ steps තුනේදී basic selection එක. එතකොට ඒකේ බලනවා application එක මොකක්ද? voltage and power rating, IP rating එක, index of power, index of protection. එතකොට quadrant operation එක මොන type එකේ මොන quadrant එකේද මේක operate වෙන්නේ කියන එක. ඊළඟ එක තමයි මේක lift hoist drive එකක්ද? ඒ කියන්නේ region drive එකක්ද කියන එක මම කතා කරලා regenerative energy එකක් තියෙන පුළුවන් drive එකක්ද කියන එක. mounting mechanism එක මේක wall mount, panel mount එහෙම නැත්නම් අපි කතා කරන IP class එකම තමයි එක්තරා විදිහක කතා කරන්නේ මේ. ඊට පස්සේ integration එක කියන්නේ cabinet sizing, engineer drive එකක්ද? ඒතර basic selection එකේදී අපිට අවශ්‍ය වෙන basic parameter තමයි මේ තියෙන්නේ. අපි ඉස්සරහට මේ තමයි focus කරන් ඉන්න parameters drive selection එකේදී. ඒතර drive sizing වලදී තවත් important point කීපයක් මම highlight කරලා පෙන්නනවා. ඒක තමයි මේ drive application එක normal duty ද heavy duty ද, continuous current එක, transient current එක, එතකොට motor type එක මොකක්ද, motor current එකේ behavior එක මොකක්ද, එතන braking unit and braking resistor කියන එක. ඊළඟට motor cable length අපි මේක කතා කරේ නැහැ. ඉස්සරහට කතා කරන topic එකක්. ඊළඟ session එකේදී අපි කතා කරනවා motor cable length එකේ limitations මොනවද, කොහොමද මේක වෙන්නේ. එතකොට මේ drive size කරද්දී drive එකක් select කරද්දී මෙන්න මේක parameter එකක් කරගන්න කොහොමද මේ දේවල් parameters කරගන්නේ කොහොමද කියන එක. ඒකත් එක්ක තමයි මේ installation එකේදී අපට අවශ්‍ය වෙන තව සමහර options. සමහරට EMC filters වල අහලා ඇති. EMC filters කියන්නේ EMC කියලා කියන්නේ electromagnetic compatibility. එහෙම නැත්නම් අපි කතා කරන RFI. එතකොට DVDT මේකට අපි කතා කරනවා කියන්නේ අපි කතා කරන short term voltage spikes ගැන. එතකොට sine filters ගැන. common mode filter එකක් කියන්නේ මොකද්ද? කොහොමද මේ common mode filter එක අපේ applications වල වැදගත් වෙන්නේ? cell bypasses, enhanced safety, communication, keypads මේ ගැන මේකත් එක්ක මේ options ගැන කතා කරද්දී අපි කතා කර යුතු එකක් තමයි front end harmonic. නැත්නම්
front end applications front end drive part එක ගැන. එතකොට සාමාන්‍යයෙන් මේ ඉක්මනට කතා කරගෙන ආවට අපි කතා කරේ සාමාන්‍යයෙන් අපේ ඇප්ලිකේෂන් එකකදී අපි drive එකක් එහෙම නැත්නම් මේ වගේ driving mechanism එකක් select කරද්දී අපි මොනවද concern කරන්න ඕන දේවල්. මේක න detail අපි කතා කරනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ questions ඒ කියන්නේ මේකේ demand එකක් තියෙනවා නම් මොන වගේ දේවල්ද ඉස්සරහට cover කරන්න ඕන අපි මේක series එකක් විතර කරගෙන යනවා බලන්නේ මොන වගේ දේවල්ද especially කතා කරන්න ඕන එතකොට ඔයාලා concern කරන areas මොනවද කියන එක පුළුවන් නම් chat එකේ දාන්න ඒක ගොඩක් ලොකු එකක් වෙයි අපි මේ ඉස්සරහට courses design කරද්දී එතකොට අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් ටික තමයි ඔය තියෙන්නේ එතකොට මම